දුවලා පුතාලා හැමෝටම ආයුබෝවන්. අපි අද මේ සාකච්ඡා කරන්න යන්නේ තවත් අපේ පළාත් ප්‍රශ්න පත්‍රයක්. එතන මෙවර අපි තෝරගෙන තියෙන්නේ ඕගොල්ලන්ට පේනවා 2018 වසරේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පාසල් සඳහා අවසාන වාර පරීක්ෂණයේ විදිහට 10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂය සඳහා ඉදිරිපත් කළ මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස තමයි මේ දර්ශනය වෙන්නේ. ඒක තමයි අද අපි සාකච්ඡා කරන්න හදන්නේ පිළිතුරු සාකච්ඡාව. එතකොට ඕගොල්ලන්ට කෙටි මතක් කිරීමක් කරොත් මේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය කොහොමද සකස් වෙන්නේ කියලා අපි දන්නවා. මේ 10 වසරේ මේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහයම තමයි අපි අපොස සාමාන්‍ය පෙළ විභාගයේදීත් අපිට ලැබෙන ව්‍යුහය. මොකද අපි දන්නවා 10 වසර සහ 11 වසර කියන මේ අපේ විෂය නිර්දේශයේ තියෙන කරුණු මේ දෙකම සම්බන්ධ වෙලා තමයි අපේ අවසාන ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ. ඒක නිසා 10 වසරේ උගන්වන පාඩම් නැවත වතාවක් 11 වන වසරේදී අපිට හමු වෙන්නේ නැහැ. ඒක හන්ද මේ අලුත් පාඩම් තමයි තියෙන්නේ. ඒක නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැමෝම මේ 10 වසර සහ 11 වසර කියන මේ සම්පූර්ණ විෂය නිර්දේශය හොඳින් අධ්‍යයනය කරන්න ඕන මේ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියන්න නම්. ඒක නිසා එමනම් මේ 10 වසර විෂය නිර්දේශයේ තියෙන ඒ විෂය කොටස් ආවරණය වෙන විදිහට තමයි මේ අවසාන වාර පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රය සකස් වෙලා තියෙන්නේ. ඒක නිසා එමනම් මේකේ තියෙන උපදෙස් අපි මුලින් හොඳින්ම කියවන්න ඕන ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලියන්න ඉස්සෙල්ලා. එතන මේකේ කියනවා මොකද්ද? සියලුම ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. වැදගත් කාරණයක්. අපිට කාලය මදි වෙලා ප්‍රශ්න පහක් විතර අතෑරෙනවා. මොකද වෙන්නේ? ඒකේ ප්‍රතිඵලය ලකුණු 5ක් නැති වෙනවා. 35න් තමයි අපි ලකුණු ගන්න. අපිට කාලයක් නැති වුණොත් අඩුම ගානේ අපි නිකං හරි අර බහුවර්ණ ප්‍රශ්න නිසා පිළිතුරක් නිකං හරි තෝරන්න ඕන. නමුත් ඊටත් වඩා බුද්ධිමත් දේ තමයි අපි මේ කාලය අපිට හම්බෙන මේ පැයක කාලය තුල මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න අපි අපගේ හැකියාව අපි වර්ධනය කරන්න ඕනේ. ඒක නිසා මේක කරන්න නම් අපි වැඩියෙන් ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියලා ඔරලෝසුව දිහා බලලා අපි වර්ධනය කරගන්න ඕන අපේ කාල කළමනාකරන කුසලතාවය. right? ඊළඟ උපදේශය මොකද්ද? ප්‍රශ්නාංක 1 සිට 40 තෙක් ප්‍රශ්නවලදී අපිට ලබා දීලා තියෙන 1 2 3 4 පිළිතුරු වලින් නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න. එතන තියෙන්න පුළුවන් නිවැරදිම පිළිතුරක්, එහෙම නැත්නම් කිට්ටුවෙන් ගැළපෙන පිළිතුරක්. ඒක හන්ද ඔයගොල්ලන්ට යම්කිසි ගැටුමක් ආවත් අඩුම ගානේ වඩාත්ම ගැළපෙන පිළිතුර තෝරන්න ඔයගොල්ලන්ට පුළුවන්. ඊට පස්සේ දී ඇති පිළිතුරු පත්‍රයේ එක් ප්‍රශ්න සඳහා දී ඇති කව අතුරෙන් ඔබ තෝරාගත් පිළිතුරෙහි අංකයට සැසඳෙන කවය තුල කතිර ලකුණ යොදන්න. ඔයගොල්ලන්ට දෙනවා ඒ කියන්නේ පොඩි ෂීට් එකක් අර රවුන්ඩ් දාලා ප්‍රශ්න අංකෙත් එක රවුන්ඩ් දාලා. ඒ නිසා ඕගොල්ලෝ අර නිවැරදි පිළිතුරු විදිහට තෝරගන්නේ අපි හිතමු පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි එක නම් අර ඒ කව වලින් ඒ නිවැරදිව සැසඳෙන කවයේ තමයි කතිර ලකුණ දාන්න ඕන. ඊළඟට අපිට පළවෙනි ප්‍රශ්නේ සිට පස්වෙනි ප්‍රශ්නේ දක්වා මේ පුංචි සිද්ධියක් අලලා තමයි සකස් වෙන්නේ. ඒකන්ද ප්‍රශ්න පත්‍රය කොහොමද හැදෙන්නේ කියන විදිය ගැන සැලකිලිමත් වෙන්න. බොහෝ විට මේ වගේ සිද්ධියක් ආශ්‍රයෙන් පළවෙනි ප්‍රශ්න 5 සඳහා ඔයගොල්ලෝගෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් විභාග පරීක්ෂකවරයා. ඊළඟට අනිත් ප්‍රශ්න මේ විදිහට මේ ව්‍යාපාර අධ්‍යයන කොටසෙන් තමයි මේ ප්‍රශ්න ටික 2 3 4 අපිට මේ පේන්නේ. ඊට පස්සේ මේ විදිහට තාමත් ව්‍යාපාර අධ්‍යයන කොටසේ ප්‍රශ්න 13
ප්‍රශ්න අංක 13. ඊට පස්සේ 16ත් ඒ විදිහට. 16ත් ඒ විදිහට. හරි ඊළඟට 17 18 යන ප්‍රශ්න ව්‍යාපාර අධ්‍යයන කොටස. මෙන්න ප්‍රශ්න අංක 19 දී අපිට ගිණුම් කරන විෂයෙන් අපිට ප්‍රශ්න සකස් වෙලා තිනවා 19 ඉඳලා ප්‍රශ්න අංක 40 වෙනකල්. ඒ නිසා සමහර අවස්ථාවල අපිට චූටි ගණන් කටු වැඩ විදිහට හදලත් අපිට පිළිතුර හොයාගන්න සිද්ධ වෙනවා. ඒක නිසා ඒ අපි අවශ්‍ය අවස්ථාවල වලදී අපි මේ ගණනය කිරීම අපි කටු වැඩ ආශ්‍රයෙන් අපිට කරලා පිළිතුර හොයාගන්න පුළුවන් මේ අපිට දීලා තියෙන විකල්ප පිළිතුරු ඔස්සේ. ඉතින් මෙන්න මේ ආකාරයට වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් අපිට ලැබෙන්නේ මේ ගිණුම් කරන අධ්‍යයන කියන කොටසේ. ඉතින් ඒ වගේ ප්‍රශ්න අංක 40ක් දක්වා අපිට මේ ලැබෙන පැයක කාලය ඇතුළත අපි මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ඕන. එහෙමනම් මේ මම ඕගලන්ට කෙටි හැඳින්වීමක් කරේ මේ ප්‍රශ්න පත්‍රයේ සාමාන්‍යයෙන් අපිට ලැබෙන ව්‍යුහය සහ මේ ප්‍රශ්න පත්‍රයට අපි පිළිතුරු සැපීමේදී අපි සැලකිල්ලට අවධානයට ලක් කළ යුතු කරුණු කාරණා කීපයක් ගැන තමයි මම මේ ඔයගලන්ට මතක් කිරීමක් කරේ. එහෙමනම් අපි දැන් ආරම්භ කරමු ප්‍රශ්නාංක 1 සිට මේ පිළිතුරු සාකච්ඡාව. ඔබලාට තියෙන්නේ ඔබලා මේ වෙන විටත් මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයලා තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ පිළිතුරු පත්‍රය අරගෙන අපි මේ සාකච්ඡා කරන කරුණු ඔස්සේ ඕගොල්ලොන්ගේ පිළිතුරු කොතරම් දුරට සාර්ථකද යන සංසන්දනය කරලා ඕගොල්ලන්ට මේකට අවශ්‍ය ලකුණු ටික දාගන්න පුළුවන් කියලා මම මතක් කරනවා. එහෙමනම් අපි බලමු පළවෙනි ප්‍රශ්නයේ සිට පස්වෙනි ප්‍රශ්නය දක්වා අපි දන්නවා ප්‍රශ්න සකස් වෙන්නේ අපිට මේ පුංචි සිද්ධියක් දීලා තියෙනවා. අපි එහෙමනම් ඒ සිද්ධිය කියවලා ඒ සිද්ධියේ තියෙන වැදගත් කරුණු ආශ්‍රයෙන් විභාග පරීක්ෂකවරයා විසින් අපිට අපෙන් පරීක්ෂා කරන මේ ප්‍රශ්නවලට පිළිතුරු අපි දැන් සාකච්ඡා කරමු. විශ්ව ඉංජිනේරින් නමින් පදිංචිය සඳහා ගෙවල් ඉදිකිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන විශ්ව මහතාට 2017 වර්ෂයේදී හොඳම ඉදිකිරීම් සම්මානය හිමි විය. විශ්ව විසින්ම සකස් කරගන්නා හරිත වර්ගයේ සෙවිලි තහඩු පමණක් සිය ඉදිකිරීම් සඳහා භාවිතා කරයි. ඔහු නිවාස සැලසුම් කරණය පිළිබඳ විශේෂ පාඨමාලාවක්ද සාර්ථක ලෙස හදාරා ඇත. හොඳයි අපි බලමු පළවෙනි ප්‍රශ්නය. මෙම සිද්ධියේ සඳහන් විශ්ව ඉංජිනේරින් ව්‍යාපාරය විසින් සපුරාලන මූලික මිනිස් අවශ්‍යතාවය කුමක්ද? ප්‍රශ්නේ පැහැදිලිද? එම්නම් අපිට මේකෙදී පිළිතුරු ලියන්න සිද්ධ වෙන්නේ මේ සිද්ධිය ආශ්‍රයෙන් අපිට හොයාගන්න වෙනවා මේ විශ්ව විසින් මේ පවත්වාගෙන යන ව්‍යාපාරය කුමන මූලික මිනිස් අවශ්‍යතාවයක් සම්පූර්ණ කර ගන්නද මේ ව්‍යාපාරය කටයුතු කරන්නේ කියලා. හොඳයි අපි තව සැරයක් කියවලා බලමු. මේ ව්‍යාපාරයේ ප්‍රධාන පරමාර්ථය මොකක්ද කියලා මේක කුමන ස්වභාවයේ ව්‍යාපාරයක්ද? විශ්ව ඉංජිනේරින් නමින් පදිංචිය සඳහා ගෙවල් අන්න බලන්න. අපිට හම්බෙනවා මුලින්ම හම්බෙනවා. පදිංචිය සඳහා ගෙවල් ඉදිකිරීමේ ව්‍යාපාරයක්. විශ්වගේ මේ විශ්ව කියන ව්‍යාපාරේ විශ්ව ඉදිකිරීම ව්යාපාරේ ප්‍රධාන නිෂ්පාදනය එහෙම නැත්නම් සේවාව මොකක්ද? අපිට ඒක හඳුනගන්න තියෙන තැන තමයි මෙන්න මෙතන. මේ ව්‍යාපාරයේ ප්‍රධාන ව්‍යාපාරික පරමාර්ථය තමයි
පදිංචිය සඳහා ගෙවල්. පදිංචිය සඳහා ගෙවල් ඒක තමයි විශ්වගේ නිෂ්පාදනය. එහෙනම් අන්න ඒ ඔස්සේ තමයි අපි බලන්න ඕන මේ ව්‍යාපාරයේ විසින් තෘප්තිමත් කරන්න යන එහෙම නැත්නම් සම්පූර්ණ කරන්න යන මූලික මිනිස් අවශ්‍යතාවය මොකක්ද කියලා. අපි දන්නවා මූලික මිනිස් අවශ්‍යතාවයන් කියලා කියන්නේ අපිට ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය යම් සාධකයක්. ඒ වගේ ඒවා තියෙන්නේ ඊටාම සීමිත ප්‍රමාණයක් 14ක් කියලා අපි ඉගෙනගෙන තියෙනවා. හැමෝටම පොදුයි කියලා දන්නවා මේවා තමයි ලක්ෂණ. එහෙමනම් මෙන්න මේ අවස්ථාවේදී මේ ගෙවල් කියන එක කුමන මූලික අවශ්‍යතාවයක්ද? ආහාර, ඇඳුම්, නිවාස, අධ්‍යාපනය. අපිට හම්බෙන ප්‍රධාන මිනිස් අවශ්‍යතාවයක් තමයි මේ ගෙවල් එහෙම නැත්නම් නිවාස කියන එක. මේ අවස්ථාවේදී අපිට අනිත් පිළිතුරු තමයි ආහාර, ඇඳුම්, අධ්‍යාපනය. මේ පිළිතුරු තුනම අපිට බාර ගන්න බෑ. අපිට ගැළපෙන පිළිතුර තමයි මේ නිවාස කියන මූලික අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා ඉදි කරන ලද ගෙවල් විකිණීම තමයි මේ විශ්ව ඉංජිනේරින් ව්‍යාපාරයේ ප්‍රධාන පරමාර්ථය. හොඳයි. අපි දැන් දෙවන ප්‍රශ්නයට පිළිතුරු දෙමු. අපි දන්නවා මේ පළවෙනි ප්‍රශ්න පහම සකස් වන්නේ මේ සිද්ධිය ඇසුරෙන් කියලා. එහෙනම් අපි බලමු දෙවන ප්‍රශ්නය මොකක්ද කියලා. විශ්වගේ ව්‍යාපාරය විසින් භාවිතා කරන සෙවිලි තහඩු අයත් වන නිෂ්පාදන සාධකය. අර මේ සිද්ධියේ කියලා තියෙනවා මේ හරිත වර්ගයේ සෙවිලි තහඩු තමාගේම සොයා ගැනීමක්. ඒවා තමයි විශ්ව ඉංජිනේරින් සමාගම විසින් ඉදි කරන ලද නිවාස සෙවිලි කිරීම සඳහා බලාපොරොත්තු භාවිතා කරන්නේ. එහෙනම් මේ සෙවිලි තහඩු කියන එක. එතන ගෙවල් ඉදි කරනකොට අපිට නොයෙකුත් වර්ගයේ අමුද්‍රව්‍ය භාවිතා කරන්න සිද්ධ වෙනවා. සිමෙන්ති අවශ්‍ය වෙනවා, ගඩොල් අවශ්‍ය වෙනවා, බ්ලොක් ගල් අවශ්‍ය වෙනවා. ගොඩක් දේවල්. උළුවහු, ජනෙල්, දොරවල් විවිධාකාරයේ ද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. අපි ඒවට කියනවා අමුද්‍රව්‍ය කියලා. එහෙමනම් මේ සෙවිලි තහඩු කියන්නේ ඒ වගේ දෙයක්. ඒ වහල සෙවිලි කරන්න තමයි සෙවිලි තහඩු භාවිතා කරන්නේ. එතන මෙතනින් අහන්නේ මොකද? මේ සෙවිලි තහඩු අයත් වන නිෂ්පාදන සාධකය. අපි දන්නවා නිෂ්පාදන සාධක වර්ග කීයක්ද තියෙන්නේ? 4ක් තමයි තියෙන්නේ. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. මේ මළු 4ට ඕනම නිෂ්පාදන අමුද්‍රව්‍යයක් අපිට වර්ග කරලා මේ එකකට දාන්න පුළුවන්. ඒක තමයි ලක්ෂණය. මේක පොදු වර්ගීකරණයක්. එහෙමනම් මේ සෙවිලි තහඩු කියන එක මෙතනින් කොතනටද ගැලපෙන්නේ? ශ්‍රමයද? නෑ. එහෙම නැත්නම් ව්‍යවසායකත්වයේද? ව්‍යවසායකත්වය කියලා කියන්නේ මේ ශාරීරික හා මානසික දායකත්වය. ශ්‍රමය කියන්නේ එහෙම එකක්. ව්‍යවසායකත්වය කියන්නේ ශාරීරික කියනකට වඩා මානසික දායකත්වයක්, කළමනාකරණය වගේ දේවල් කටයුතු සමායෝජනය කිරීම. ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද? භූමිය කියන්නේ මොකද්ද? භූමිය කියලා කියන්නේ අර ප්‍රාථමික ස්වභාවයේ තියෙන සම්පත්. උදාහරණයක් විදිහට ජලය, පස, මුහුදේ ඉන්න මාළු, ඒ වගේ දේවල්. මේවා හැමෝටම ලබා ගන්න පුළුවන් දේවල්. එහෙම නැත්නම් මේ පොළොව ඇතුලේ තියෙන විවිධ ඛනිජ ලවණ වර්ගයේ දේවල්. ප්‍රාථමික ස්වරූපයෙන් තියෙන දේවල්. නමුත් මේ සෙවිලි තහඩු කියලා කියන්නේ ඒකත් තව නිෂ්පාදනයක්. ඒකත් නිෂ්පාදනය කරන ලද භාණ්ඩයක්. නමුත් නිවසක් ඉදිකිරීමේදී ඒක අමුද්‍රව්‍යයක් බවට පත් වෙනවා. අපි කෘත්‍රිමව සකස් කරගත්ත දෙයක්. එhmenan මේ අපි මිනිසා විසින් කෘත්‍රිමව වෙනස් කරමින් සකස් කරගන්න දේවල් ඒවා අයත් වන්නේ මේ ප්‍රාග්ධනය කියන සාධකයට. මොකටද? ප්‍රාග්ධනය කියන සාධකයට. එහෙමනම් සෙවිලි තහඩු මේ නිෂ්පාදන සාධක 4 අතුරින් අයත් වන්නේ ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධකයට. අපි දැන් යොමු තුන්වන ප්‍රශ්නය. මෙම සිද්ධියේ සඳහන් විශ්ව ඉංජිනේරින් ව්‍යාපාරය අයත් වන
ව්‍යාපාර සංවිධාන වර්ගයේ කුමක්ද? අපි දන්නවා ව්‍යාපාරයක් කිව්වයින් පස්සේ ඒක විවිධාකාරයෙන් අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. අපි ඒවා න්‍යායාත්මක කරුණු අධ්‍යයනයේදී අපි ඉගෙන ගත්තා. ව්‍යාපාරයේ අරමුණු අනුව වර්ග කරනවා. එහෙම නැත්නම් ව්‍යාපාරයේ අයිතිය අනුව වර්ග කරන්න පුළුවන්. ව්‍යාපාරයේ පරිමාණය අනුව වර්ග කරන්න පුළුවන්. ව්‍යාපාරයේ විසින් නිෂ්පාදනය කරන්නේ භාණ්ඩයක්ද එහෙම නැත්නම් සේවාවක්ද කියන කාරණය මත වර්ග කරන්න පුළුවන්. මේ ආකාරයෙන් අපිට විවිධාකාරයේ වර්ගීකරණයන් අපිට හම්බ වෙනවා. එතකොට මෙතනදී මොන වගේ ප්‍රශ්නයක්ද අහන්නේ? මේකේ මේ වර්ගීකරණයට අදාළ උපකොටස් ටිකක් දීලා තියෙනවා. මොනවද? ඒක පුද්ගල ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, හවුල් ව්‍යාපාර සහ සමිති සංවිධාන. එහෙනම් මේ හතර අයත් වන වර්ගීකරණය මොකක්ද? ඒක ඉස්සෙල්ලම අපි ඒක මතක් කරගන්න ඕනේ. මේක තමයි ව්‍යාපාරයක අයිතිය. කාටද මේ ව්‍යාපාරයේ අයත් වන්නේ කියන කරුණ පාදක කරගෙන කරන වර්ගීකරණය තමයි මේක. මේකේ තව වර්ගීකරණයක් තියෙනවා. මේ ඕනනම් අපිට මේක භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක්ද සේවා නිෂ්පාදනය කරන ව්‍යාපාරයක්ද කියලා වුණත් අපිට වර්ග කරන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී විභාග පරීක්ෂකවරයා දීලා තියෙනවා අපිට සංඥා හතරක්. ඒ අනුව අපි දන්නවා මේ අයත් වන ව්‍යාපාර සංවිධාන වර්ගයේ කියන එකෙන් ඔහු ඉඟි කරන්නේ වෙනත් කිසිවක්වත් නෙවෙයි. ව්‍යාපාරයේ අයිතිය. මොකද මේ කියන හතරම ව්‍යාපාරයේ අයිතියත් එක්ක වෙනස් වෙන සංවිධාන විශේෂ කීපයක්. අපි දන්නවා අයිතිය අනුව පුද්ගලික අංශයේ ව්‍යාපාර සහ රාජ්‍ය අංශයේ ව්‍යාපාර කියලා ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. ඊට පස්සේ පුද්ගලික අංශයේ තියෙන ව්‍යාපාර නැවත වතාවක උපකොටස් කීපයකට කැඩෙනවා. එතකොට මේ මෙතන ගොඩක් දීලා තියෙන්නේ මෙතන මේ තියෙන හතරම ඇත්තටම පුද්ගලික අංශයේ ව්‍යාපාර හතරක් තමයි පෙන්නලා තියෙන්නේ. මේකේ නැත්තේ සම්පකාර සමිති විතරයි. ඔයගොල්ලෝ න්‍යායාත්මක කරුණු පිළිබඳව අපි නැවත ආවර්ජනයක් කරොත් අපි දැක්කා එකේ අයිතිය අනුව පුද්ගලික අංශයේ ව්‍යාපාර වර්ග පහක් තියෙනවා. පහෙන් හතරක් මෙතන දීලා තියෙනවා. නැත්තේ එහෙමනම් සමුපකාර සමිති කියන සංවිධාන විශේෂය පමණයි. එහෙමනම් අපිට මේ දීලා තියෙන පිළිතුරු හතර අතුරින් විශ්ව ඉංජිනේරියෙන් අයත් වන ව්‍යාපාර සංවිධාන වර්ගය කුමක්ද? මේක ඒක පුද්ගල ව්‍යාපාරයක්ද? සංස්ථාපිත සමාගමක්ද? හවුල් ව්‍යාපාරයක්ද? සමිති සංවිධානයක්ද? මේකේ අයිතිකාරයෝ කී දෙනෙක්ද ඉන්නේ? 20 පමණයි ඉන්නේ. එහෙමනම් මේක කේවල ස්වාමි ව්‍යාපාරයක්. කේවල ස්වාමි එහෙම නැත්නම් ඒක පුද්ගල අයිතිකාරත්වයේ එක පුද්ගලයෙකුට අයත් ව්‍යාපාර වලට තමයි අපි කියන්නේ ඒක පුද්ගල අයිතියක් තියෙන ව්‍යාපාර කියලා. එහෙමනම් මෙතන ගැලපෙන්නේ මොකද්ද? ඒක පුද්ගල ව්‍යාපාරයක් කියන එක තමයි මෙතන අපි පිළිතුරු විදිහට බාරගන්නේ. මේ සිද්ධියේ දීලා තියෙන කරුණු පාදක කරගෙන. හතරවෙනි ප්‍රශ්නය. ව්‍යාපාර අයිතිකරු විසින් නිවාස සැලසුම් කරන්නේ පිළිබඳ විශේෂ පාඨමාලාවක් හදාරා තිබීම මෙම ව්‍යාපාරයට මේ කියන හතර අතුරින් කෝකද ගැලපෙන්නේ? ශක්තියකි, අවස්ථාවකි, දුර්වලතාවයකි, තර්ජනයකි. තමා ආරම්භ කරන ව්‍යාපාර ක්ෂේත්‍රය පිළිබඳ එයාට ඉහළ දැනුමක් තියෙනවා. මොකද මෙයා නිකන් ව්‍යාපාරිකයෙක් නෙමෙයි. මේ ඉදිකිරීම් කර්මාන්තයේ පිළිබඳ යම්කිසි පාඨමාලාවක් හදාරලා මෙම ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීමක් සහ අවබෝධයක් එක්ක තමයි මේ ව්‍යාපාරය දියත් කරලා තියෙන්නේ. එමනම් ඒක මේ කියන කොටස් අතුරින් මොකද්ද? ශක්තියක්ද, අවස්ථාවක්ද, දුර්වලතාවයක්ද, තර්ජනයක්ද? මේකට පිළිතුරු දෙන්න නම් අපි මතක් කරගන්න ඕන න්‍යායාත්මක පසුබිම තමයි ව්‍යාපාරික පරිසරය. ව්‍යාපාරික පරිසරය කියන්නේ මොකද්ද? ව්‍යාපාරික ක්‍රියාකාරීත්වයට බලපෑම් එල්ල කළ හැකි විවිධ පුද්ගලයන් සහ
වෙනත් සාධක වලින් සමන්විත ව්‍යාපාරික වටපිටාව කියලා තමයි කියන්නේ. ව්‍යාපාරික වටපිටාව කිව්වෙන් පස්සේ ඒක ඇතුළේ ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා සහ සාධක තියෙනවා. සාධක තියෙනවා. එතකොට අපි පුද්ගලයෝ හැටියට ගත්තොත් එහෙම අපි හඳුනාගත්ත අභ්‍යන්තර පරිසරය, බාහිර පරිසරය, අභ්‍යන්තර පරිසරේ ව්‍යාපාරයේ අයිතිකරුවන්, කළමනාකරුවන් සහ සේවකයන්, බාහිර පරිසරේ ව්‍යාපාරයේ ගණදෙනුකරුවන්, සැපයුම්කරුවන්, තරඟකරුවන්, රජය, ප්‍රජාව, අනාගත ආයෝජකයන් වැනි විවිධාකාරයේ පුද්ගල කණ්ඩායම් අපි හඳුනගත්ත ව්‍යාපාරයක් සමග කිට්ටුවෙන් වැඩ කරන, කිට්ටුවෙන් ඇල්මක් ඇතිව ක්‍රියාත්මක වන පාර්ශවයන් ස්ථානගත වෙලා ඉන්නේ කොතනද කියන එක. අභ්‍යන්තරයේද බාහිරද? එතන ඒ අභ්‍යන්තර සහ බාහිර පරිසරයේ තියෙන සාධක ගැනත් අපි දැනගත්තා. සාධක ගැනත් දැනගත්තා. අපි දැනගත්තා ආර්ථික පරිසරය, දේශපාලන පරිසරය, ඊට පස්සේ නීතිමය පරිසරය, ඒ වගේ සමාජ වටපිටාව, ඒ වගේ අපි ගොඩක් දේවල් තවත් අපි දේවල් අධ්‍යයනය කරා. ඒ වගේම මේ ව්‍යාපාර පරිසරය අධ්‍යයන කිරීමේදී අපි තවත් අපි පිටුහලක් කරගත්තා මේ SWOT analysis එක, SWOT. ඒ කියන්නේ ශක්තියින්, දුර්වලතාවයන්, අවස්ථාවන් සහ තර්ජනයන්. මේ ව්‍යාපාරයේ තියෙන මේ වටපිටාව අපි අධ්‍යයනය කරලා අපි කාණ්ඩ 4කට සමහර කරුණු බෙදා ගන්න උත්සාහ කරනවා. ව්‍යාපාර පරිසරයේ අභ්‍යන්තර පරිසරයේ නම් ඒකේ සාධක වර්ග දෙකක් තියෙනවා ප්‍රමුඛ වශයෙන්. මොනවද? ව්‍යාපාරයේ තියෙන ශක්තියින් සහ දුර්වලතාවයන්. ඔන්න මතක තියාගන්න. මේ හතරෙන් අභ්‍යන්තර පරිසරයේ තියෙන ව්‍යාපාරයේ ශක්තියින් සහ දුර්වලතාවයන්. ශක්තියින් වල විරුද්ධ පදය දුර්වලතාවයන්. එහෙමනම් අනෙකුත් කරුණු කාරණා දෙක කොතනද? ව්‍යාපාරයේ බාහිර පරිසරයේ. එහෙනම් මොනවද මේ සාධක දෙක? අවස්ථාවන් හා තර්ජන. ඔන්න මට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඒක අවස්ථාවක්. opportunity එකක්. ඒකේ අනිත් පැත්ත මොකද්ද? මට බාධකයක් එල්ල වෙනවා. ඒකට මම කියනවා මට ඉදිරි ගමනට මට තියෙන තර්ජනයක් කියලා. එහෙනම් මේ සාධක කොට්ටාස දෙක බැගින් සමන්විත වන මේ අභ්‍යන්තර බාහිර පරිසරයේ එක සාධකයේ බැගින් හොඳ ඒවා තියෙනවා. අභ්‍යන්තර පරිසරයේ නම් ශක්තිය කියන එක හොඳ එකක් වෙනවා. බාහිර පරිසරයේ නම් අවස්ථාවන් කියන එක හොඳ දෙයක් වෙනවා. ඉතින් මේ වගේ ඇයි අපි විග්‍රහයක් කරන්නේ? මේ වලින් ප්‍රයෝජනයක් ගන්න. ශක්තියක් තියෙනවා නම් අපි ඒ ශක්තිය උපරිම දායකත්වයක් අපි ලබා ගන්නවා ව්‍යාපාරය සාර්ථක කරගන්න. හොඳයි. අපි වැඩි දුර කතා කරන්න අවශ්‍ය නැහැ. එවනම් මෙතන මේ අයිතිකරු කියන එක්කෙනා ව්‍යාපාරයේ විශ්ව ඉන්නේ කුමන පරිසරයේද? ඒක තමයි ඉස්සෙල්ලම අපි තේරුම් ගන්න ඕන දේ. විශ්ව කියලා කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවන්. එහෙමනම් අර මම කියපු අභ්‍යන්තර බාහිර කියන පරිසර කාණ්ඩ දෙකෙන් විශ්ව කියන එක්කෙනා අයිති වෙන්නේ මොන පරිසරයටද? අවිවාදයෙන්ම අභ්‍යන්තර පරිසරයට. අයිතිකරුවෝ, කළමනාකරුවෝ සහ සේවකයෝ තමයි අභ්‍යන්තර පරිසරයේ ඉන්න බලපෑමක් ඇති කරන්න පුළුවන් පුද්ගල කණ්ඩායම් තුන. එහෙමනම් මේ විශ්ව මහතා එයාට විශේෂ හැකියාවක් තියෙනවා නිවාස සැලසුම් කරණය. මේ එයා යෙදිලා ඉන්න, නිරතලා ඉන්න ව්‍යාපාරික ක්ෂේත්‍රයට ඍජුවම බලපාන දෙයක්. හොඳ විදිහට ව්‍යාපාරයක් නිවසක් සැලසුම් කරලා ලස්සනට අපි ඉදිරිපත් කළොත් අපිට වෙනසක් ඇති කරලා ගණදෙනුකරුවන් අද්දවා ගන්න පුළුවන් මේ සුවිශේෂී හැකියාව නිසා. එහෙමනම් මේක ව්‍යාපාරයට දුර්වලතාවයක්ද? නැහැ. එහෙමනම් මේක අපි දන්නවා. එහෙමනම් මේකට අපිට වර්ණ දෙකයි තියෙන්නේ. වර්ණ දෙක තමයි ශක්තියක් වෙන්න ඕන, එහෙම නැත්නම් දුර්වලතාවයක් වෙන්න ඕන. මේ දෙක අපිට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. මේක බාහිර පරිසරය. එහෙමනම් අපිට ගැලපෙන එක තමයි ශක්තියක් කියන කාරණය. හොඳයි, ඉස්සරහට යමු. අවසාන ප්‍රශ්නය සිද්ධිය ආශ්‍රයෙන් ඉදිරිපත් කරන.
ඉහත සිද්ධියේ සඳහන් ව්‍යාපාරය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්නලු. සිද්ධිය මතක තියාගෙන මෙන්න මේ ප්‍රකාශ 4 අපි පොඩ්ඩක් විමසා බලමු මොනවද කියලා. පළවෙනි ප්‍රකාශය. මෙම ව්‍යාපාරයට නීතිමය පුද්ගල භාවයක් ඇත. මොකද්ද මේ විශ්ව ඉංජිනේරින් කියලා දාපු තනි පුද්ගල ව්‍යාපාරයට නීතිමය පුද්ගල භාවයක් තියෙනවාද? දෙවැනි ප්‍රකාශය. මෙම ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම අනිවාර්යද? ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න අවශ්‍ය නීතිමය පසුබිම අපි විග්‍රහ කරන්නේ කොතනද? අපි දන්නවා අර 1918 ව්‍යාපාර නාම ආඥා පනත. ව්‍යාපාර නාම ආඥා පනත යටතේ අපි අධ්‍යයනය කරලා තියෙනවා මේ අදාළ පළාත් පාලන ආයතනයේ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ නිසි බලධරයෙක් ඉන්නවා. ඔහු විසින් මේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කරන්න කටයුතු කරන්න අවශ්‍යයි කියන ඒ නීතිමය පසුබිම විග්‍රහ කරලා තියෙනවා. කවුද එහෙමනම් මේ ලියාපදිංචිය අනිවාර්ය මේ ව්‍යාපාර ස්වභාවය මොකක්ද? ඒකේ කියනවා තනි පුද්ගල ව්‍යාපාරයක් වේවා හවුල් ව්‍යාපාරයක් වේවා. මෙන්න මේ කියන ව්‍යාපාර කොටස් දෙක තමයි මේ ව්‍යාපාර නාම ආඥාපනත යටතේ අපිට ලියාපදිංචි කරනවා නම් ලියාපදිංචි කරන්න පාදක වන ව්‍යාපාර සංවිධාන වර්ග දෙක. එතන මේක කියන්නේ මොකද්ද? අයිතිකරුවන්ගේ සහ හවුල්කරුවන්ගේ සම්පූර්ණ නම් හැර වෙනත් නමකින් ව්‍යාපාරයේ නම තියෙනවා නම් එවැනි ව්‍යාපාර ලියාපදිංචිය අනිවාර්යයි කියලා සඳහන් කරලා තියෙනවා. මොකද එවන් අවස්ථාවක මේ ව්‍යාපාරය පසුපස්සේ ඉන්න අයිතිකරු කවුද කියලා හරියටම හඳුනගන්න බැරි නිසා. හරියටම හඳුනගන්න නම් අපි හිතමු මම කපිල දේශප්‍රිය KM කපිල දේශප්‍රිය මම ව්‍යාපාරයක් ලියාපදිංචි කරනවා නම් KM කපිල දේශප්‍රිය කියන ව්‍යාපාරය කියලා තමයි ඒක ලියාපදිංචි කරන්න ඕන. එහෙම නැතුව කපිල සහ සමාගම කිව්වොත් අපිට මොකද්ද ඇති වෙන අවශ්‍යතාවය? ඒ කපිල කිව්වයින් පස්සේ කපිලලා ගොඩක් ඉන්නවා. එතකොට මේ ව්‍යාපාරය අයිති කෙනාව නීතියෙන් එකපාරම හඳුනා ගන්න බැරි නිසා තමයි කියන්නේ. එහෙම නමේ කොටසක් හරි වෙනත් නමකින් හරි ව්‍යාපාරය ලියාපදිංචි කරනවා නම් ව්‍යාපාරය ලියාපදිංචි කිරීම අනිවාර්යයි කියලා ව්‍යාපාර නාම ආඥා පනත යටතේ. හොඳයි. දැන් අපි සිද්ධියට යමු. මේ ව්‍යාපාරය කරගෙන යන පුද්ගලයාගේ නම මොකද්ද? එයාගේ සම්පූර්ණ නම අපිට දීලත් නැහැ. මේකේ දාලා තින්නේ අපිට විශ්ව කියන පොඩි කෑල්ලක් විතරයි දාලා තින්නේ. විශ්ව ඉංජිනේරින් නමෙන් ලියාපදිංචි විශ්ව මහතා. එයාගේ ඇති මොන හරි විශ්ව එදිරිසිංහ ඒ වගේ මොකක් හරි නමක් ඇති. නමුත් කෑල්ලක් විතරයිනේ තියෙන්නේ. ඊට පස්සේ එයාගේ ව්‍යාපාරයේ නම දාලා තියෙනවා විශ්ව ඉංජිනේරින් කියලා කරගෙන යන්නේ කියලා. එතකොට අර ව්‍යාපාර නාම ආඥාපනත යටතේ අපි ඒකේ තියෙන අවශ්‍යතාවයන් එක්ක සංසන්දනය කරොත් මොකද්ද වෙන්නේ? මේ නම අසම්පූර්ණ විදිහට භාවිතා කරමින් පවත්වගෙන යන ව්‍යාපාරයක්. එමනම් අනිවාර්යයෙන්ම මේ ව්‍යාපාරේ ලියාපදිංචි කිරීම අවශ්‍යතාවයක්. මම ඒක නිසා ඊට අදාළ පිළිතුර විදිහට නිවැරදි ප්‍රකාශය වන්නේ එහෙමනම් ලියාපදිංචිය අනිවාර්යයි කියන කරුණ. 6 වෙනි ප්‍රශ්නය වෙනම ප්‍රශ්නයක්. දැන් සිද්ධිය ආශ්‍රයෙන් අපි ඒ ප්‍රශ්න ටික අපි පිළිතුරු සැපෙවුවා. අවශ්‍යතාවයක් හා උවමනාවක් අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර. අපි කිව්වා අවශ්‍යතාවයන් සීමිතයි 14ක් තමයි තියෙන්නේ කියලා.
මොකක්ද ඒවා? ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම්, ආරක්ෂාව, අධ්‍යාපනය, විනෝදය වැනි මූලික මිනිස් අවශ්‍යතාවයන් තමයි අපි හඳුනගන්නේ අවශ්‍යතාවයන් විදිහට. එතකොට මේ අවශ්‍යතාවයන් වල ලක්ෂණ අපි ඉගෙනගෙන තියෙනවා. හරි. ඒක නිසා දැන් මේ ප්‍රශ්නේ අහන්නේ අවශ්‍යතාවයක් හා උවමනාවක්. එhmenan අපි දැනගන්න ඕන අවශ්‍යතාවයක් උවමනාවකින් වෙනස් වෙන්නේ කොහොමද කියලා. අවශ්‍යතාවයක් කියලා කියන්නේ ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම අපි සම්පූර්ණ කරගන්න ඕන, තෘප්තිමත් කරගන්න ඕන තත්වයක්. නිවාසයක් අපිට මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න, වැස්සෙන් සුළඟෙන් ආරක්ෂා වෙන්න, සතුන්ගෙන් සිව්පාවන්ගෙන් ආරක්ෂා වෙන්න, රාත්‍රී කාලයේදී අපිට උණුසුම රැකගන්න අපිට අවශ්‍යයි නිවාසය. ඒක අවශ්‍යතාවයක්. එතකොට උවමනාවක් කියලා කියන්නේ මොකක්ද? මේ අපිට තියෙන නොයෙකුත් අවශ්‍යතාවයන් ඉටු කරන්න පුළුවන් විකල්ප මාර්ග. බඩගින්න කිව්වොත් එහෙම ඒක තමයි අපේ අවශ්‍යතාවය. බඩගින්න කියලා කියන්නේ ආහාර ටිකක් අවශ්‍යයි. ආහාරවල තියෙන ඒ පිෂ්ඨය, අනිකුත් ප්‍රෝටීන් වර්ග ඒවා තුලින් තමයි අපේ මේ ශරීරය අපි පෝෂණය කරන්නේ, ජීවත් කරවන්නේ. ඒක නිසා මේ ශරීරය ඉල්ලන්නේ ආහාර. බඩගින්නක් හැදිලා අපි කට ඇරෙනවා කියලා කියන්නේ, ඈනුම් යනවා කියලා කියන්නේ, බඩ නිකන් පෙල්ලලා දානවා කියලා කියන්නේ, එතෙන්ද ඉල්ලන්නේ ආහාරයක් ඉල්ලන්නේ. එතෙන්දි මේ කවදාවත් බඩ කතා කරලා කියන්නේ නෑ මට පාන් දෙන්න, මට බත් දෙන්න, එහෙම නැත්නම් මට කැඳ ටිකක් දෙන්න කියලා. මොන දෙයක් දැම්මත් මෙතනට හරි. මොන දෙයක් දැම්මත්. එහෙමනම් මොන දෙයක් කියලා කිව්වොත් එහෙම ගොඩක් දේවල් තියෙනවානේ. ඔය මං කිව්ව විදිහට ලිස්ට් එකක් තියෙනවා. එහෙමනම් අන්න ඒ වගේ තියෙන මේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න තියෙන විකල්ප වලට තමයි අපි කියන්නේ උවමනාවන් කියලා. අවශ්‍යතාවය කියලා කියන්නේ මූලික තත්වයක්. ඒක ඉෂ්ට කරගන්න තියෙන විකල්ප ක්‍රම වලට තමයි අපි කියන්නේ එහෙමනම් උවමනාවන් කියලා. එහෙමනම් අවශ්‍යතාවයක් හා උවමනාවක් අනුපිළිවෙලින් දක්වන පිළිතුර. දැන් මේ දාලා තියෙන්නේ මේ දෙක මික්ස් කරලා තමයි දීලා තියෙන්නේ. කලවම් කරලා දීලා තියෙන්නේ. හරි? මූලික අවශ්‍යතාවයන් කීපයකුත් මේකේ පෙන්නලා තියෙනවා. ප්‍රවාහන අවශ්‍යතාවය කියන්නේ අපිට තැනකින් තව තැනකට යන්න ප්‍රවාහනය කියන අවශ්‍යතාවය තියෙනවා. නමුත් ප්‍රවාහනය කියලා කියන්නේ කාර් එකකින් යන, බයිසිකලයකින් යන එහෙම දෙයක් නෙමෙයිනේ. ඒක මූලික අවශ්‍යතාවයක්. අපිට ඕන මෙතන ඉඳලා තවත් තැනකට ස්ථානගත වෙන්න. අපිට ඕන නම් පයින් යන්නත් පුළුවන්. පයින් ගිහිල්ලා දුවගෙන ගිහිල්ලා එහෙම නැත්නම් වඩාගෙන ගිහිල්ලා කොහොම හරි අපිට ප්‍රවාහනය තමයි අවශ්‍ය වන්නේ. එතන මේ දකුණු පැත්තෙන් පෙන්නනවා මොකද්ද? මුලින්ම අවශ්‍යතාවයක් පෙන්වන්න ඕන, දෙවනුව පෙන්වන්න ඕන උවමනාවක්. අන්න ඒක තමයි සම්බන්ධතාවය. මුලින් අවශ්‍යතාවයක්, දෙවනුව උවමනාවක්. හරි. එතකොට මේ ප්‍රවාහනය හා සෞඛ්‍ය කියලා ගත්තොත් එහෙම දෙකම මොනවද? දෙකම අවශ්‍යතාවය. තට්ටු නිවාස හා පැල්පත් නිවාස. එතන මෙතන මේ නිකම්ම නිවාස නෙමෙයිනේ. තට්ටු නිවාස. තට්ටු නිවාස. තට්ටු නිවාස කියලා අවශ්‍යතාවයක් තියෙනවද? නැහැ. තට්ටු නිවාස කියලා කියන්නේ නිවාසවල තියෙන එක වර්ගයක්. එහෙමනම් ඒක අර උවමනාවක්, අවශ්‍යතාවයක් ඉෂ්ට කරගන්න පුළුවන් ක්‍රම. පැල්පත් නිවාස කියන්නේ තවත් දෙයක්. ඊටත් වඩා පහළ මට්ටමේ නිවාස. දුප්පත් මිනිස්සු එහෙම නැත්නම් යාචකයන් වගේ කොට්ටාස තමයි මේ පැල්පත් නිවාසවල ජීවත් වෙන්නේ. ආරක්ෂාව හා සෞඛ්‍ය. නැවත වතාවක් ගත්තොත් එහෙම මේ දෙක අවශ්‍යතාවයන් මේ දෙකම. හතරවන පිළිතුර ආහාර හා පත්. මේ පිළිතුර මොකද්ද? ආහාර කියන්නේ අපේ අවශ්‍යතාවයක්. බත් කියලා කියන්නේ ඒ ආහාර අවශ්‍යතාවය අපිට ඉෂ්ට කරගන්න පුළුවන් විකල්ප ක්‍රමයක්. එහෙමනම්
අවශ්‍යතාවයක් හා උවමනාවක් අනුපිළිවෙලින් හම්බෙන පිළිතුර තමයි හතරවන පිළිතුර. හත්වන ප්‍රශ්නය. ලෝක වෙළඳපොලේ මිලානුව khනිජ තෙල්වල මිල ගැලපීම සඳහා සෑම මාසයකටම වරක් මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට රජය විසින් නීතියක් සම්මත කරගෙන ඇත. මේ හා සම්බන්ධ ව්‍යාපාර පරිසරය කුමක්ද? ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩ තියෙනවා දුවේ පුතේ. ඒවල මිල අපිට ඕන විදිහට අපිට තීරණය කරන්න බෑ. මොකද මේවා ජන ජීවිතයට ඍජුවම බලපාන කාරණා නිසා රජය කියන රාජ්‍ය යන්ත්‍රණයේ මැදිහත් වෙලා මේවල මිල ගණන් ඒගොල්ලොන්ගේ පාලනයට නතු කරගෙන තමයි තියෙන්නේ. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දැක්කා මේ බේකරි නිෂ්පාදනවල එහෙම නැත්නම් බස් ගාස්තු, දුම්රිය ගාස්තු කාටවත් හිතුමනාපෙට ඒවා වැඩි කරන්න බෑ. khනිජ තෙල් ඒ වගේ දේවල්. එහෙම බෑ කියලා කියන්නේ කාලෙන් කාලයට පවතින නීති රීති නිසා. ඒක නිසා ජන ජීවිතයේ පැවැත්මට අතිශය සංවේදී මේ වගේ භාණ්ඩවල මිල ගණන් තීරණය කරන්න ඇතැම් අවස්ථාවල් වල රජය මොකද්ද කරන්නේ? නීති රීති පනවනවා. මේ මිල ගණන් නියාමනය කරන්න පුළුවන් ආයතනය නම් කරනවා. කමිටුව නම් කරනවා. එහෙම දෙයක් කරොත් ඒක කුමන පරිසරයටද අයත් වෙන්නේ? ඒ වගේ දෙයක් නේ කියලා තියෙන්නේ. khනිජ තෙල් වල මිල තීරණය කරන්න අපි දැක්කා එක්තරා කාලයකදී රජය විසින් හඳුන්වලා දුන්න මිල සූත්‍රයක්. මිල සූත්‍රයකට අනුව තමයි සෑම මාසයකම හෝ යම් යම් කාලවකවානු වල මේ පවතින khනිජ තෙල් වල මිල ගණන් වෙනස් කරන්නේ. එහෙම දෙයක් වුණොත් ඒක කුමන පරිසරයට අයත් දෙයක්ද? තාක්ෂණික පරිසරයේද? නෛතික පරිසරයේද? ගෝලීය පරිසරයේද? ආර්ථික පරිසරයේද? අපි දන්නවා මේක හැමෝම මේක අනුගමනය කරන්න ඕන නිසා ඒක නීතියක් බවට පත් වෙනවා. මෙන්න මේ නෛතික පරිසර රාමුව තුල තමයි මේ මිල සූත්‍රය හඳුන්වලා දෙන්නේ. 8 වෙනි ප්‍රශ්නය පහත සඳහන් අයිතම අතුරින් නිෂ්පාදිතයට අදාළ අයිතම පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න. නිෂ්පාදනයට අදාළ අයිතම ඇතුළත් පිළිතුර තෝරන්න කියලා තමයි අපිට කියන්නේ. අපිට මේක පැහැදිලි කරගන්න පුළුවන් මේ විකල්ප දිහා බලනකොට මේ පැත්තේ තියෙනවා භාණ්ඩ, භූමිය, ප්‍රාග්ධනය, ශ්‍රමය, සේවා, ව්‍යවසායකත්වය. 6 කොට්ටාසයක සාධක දීලා තියෙනවා. එහෙනම් මේ සාධක අතුරින් සාධක දෙක කාණ්ඩ තමයි අපිට ගලපන්න කියන්නේ. නිෂ්පාදනයට අදාළ සාධක දෙකක් තියෙන පිළිතුර තමයි අපිට මෙතෙන්දි තෝරන්න කියන්නේ. අපි බලමු. A සහ D කියන එක ගත්තොත් එහෙම භාණ්ඩ හා සේවා කියන දෙකේ සම්බන්ධතාවය. A සහ D. එතකොට මේ සම්බන්ධතාවයේ නිවැරදිද කියන එක තමයි අපි තහවුරු කරන්න ඕන. ඊට පස්සේ මේ දෙවෙනි එක A සහ E. A සහ E කියලා කියන්නේ මෙන්න මේ දෙක. මෙන්න මේ දෙක. A සහ E මේ දෙක ගැලපෙනවද? භාණ්ඩයි ප්‍රාග්ධනයයි අපිට කිසි ගැලපීමක් විතර පේන්නේ නැහැ. තුන්වෙනි එක B සහ C. මෙන්න B සහ C කියන්නේ මෙන්න මේ දෙක. එතකොට භූමිය, ශ්‍රමය කියන එක මේ නිෂ්පාදනයට අදාළ සාධක දෙකක්ද? ඊළඟට 4 වෙනි පිළිතුර E සහ F. E කියන්නේ මෙන්න මේ දෙක. ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. ඒ කියන්නේ මේ නිෂ්පාදන සාධක දෙකක්. මේක ඇතුලේ තියෙනවා කවල මේ දීලා ප්‍රාග්ධනයේ, ව්‍යවසායකත්වයේ, භූමිය, ශ්‍රමය. ප්‍රාග්ධනයේ, ව්‍යවසාය. නිෂ්පාදන සාධක 4ත් මේකේ කලවම් කරලා තියෙනවා. නමුත් අහන්නේ භාණ්ඩ නිෂ්පාදනයකට අදාළ අයිතම දෙක මොනවද කියලා. අපි දන්නවා. නිෂ්පාදනය කරන භාණ්ඩ අනුව අපි වර්ගීකරණයක් කරනවා.
භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාර සහ සේවා නිෂ්පාදනය කරන ව්‍යාපාර විදියට. එහෙමනම් අපිට මේ දීලා තියෙන ප්‍රශ්නේ හැටියට අපිට බාර ගන්න පුළුවන් පිළිතුර එහෙමනම් මෙන්න මේ දෙක තමයි. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර, සේවා ව්‍යාපාර මේ දෙකම නිෂ්පාදිතයේ ස්වરૂපය අනුව ව්‍යාපාර වර්ග කරන ආකාරයක්. එහෙමනම් ඒ නිවැරදි පිළිතුර අපිට හම්බෙන්නේ මේ මොකද්ද මේ A සහ D කියන සම්බන්ධතාවය. 9 වෙනි ප්‍රශ්නය. Enterprises ශ්‍රී ලංකා. ඒ මොකද්ද? ව්‍යාපෘතිය මගින් කුඩා ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වේ. මෙය ව්‍යාපාරවලට 2018 මේක ඉදිරිපත් කළ ප්‍රශ්න පත්‍රයක්. ඒ කාලේ රජයේ විසින් ක්‍රියාත්මක කරපු ජනප්‍රිය සංවර්ධන යෝජනා ක්‍රමයක් තමයි මේ එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා කියලා කියන්නේ. ඒ නිසා මේ වගේ දේවල් පිළිබඳ අපි එහෙම විශේෂ කරුණු හදාරන්න ඕනේ නැහැ. නමුත් මෙතන මේ ඒ ප්‍රශ්නේ දීලා තියෙන ආකාරයෙන් අපිට තෝරගන්න පුළුවන් මේක ව්‍යාපෘතියක් කියලා රජයේ. හරි? එහෙනම් රාජ්‍ය ව්‍යාපෘතියක්. මොනක් කුමක් සඳහාද? කුඩා ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන වැඩසටහනකට තමයි එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා කියලා කිව්වේ. රජයේ විසින් අලුතෙන් ආරම්භ කරන කුඩා ව්‍යාපාරිකයන්ට ණය ලබා දෙන වැඩසටහනක්. අපි ඉතින් එහාට ඒවා දැනගන්න ඕනේ නැහැ. විවිධාකාරයේ ප්‍රශ්න අපිට දෙන්න පුළුවන්. නමුත් මේ කරුණු ටික දිහා බලලා වැඩිදුර විස්තර දැනගන්න නැතුව අපිට මේකෙන් පිළිතුරක් දෙන්න පුළුවන් වෙන්න ඕන. මෙය ව්‍යාපාරවලට ශක්තියක්ද දුර්වලතාවයක්ද අවස්ථාවක්ද තර්ජනයක්ද? කලිනුත් අපිට මේ වගේ ප්‍රශ්නයක් ලැබුණා. අපි සාකච්ඡා කරා අභ්‍යන්තර පරිසරයේ සහ බාහිර පරිසරයේ තියෙන මේ හිතකර අහිතකර සාධක හඳුනා ගැනීමක් තමයි මේ SWOT analysis එකෙන් අපි සිද්ධ කරන්නේ. SWOT strengths, weaknesses, opportunities and threats. threats කියලා කියන්නේ තර්ජන, opportunities කියලා කියන්නේ අවස්ථාවන්, weaknesses කියලා කියන්නේ දුර්වලතාවයන්, strengths කියලා කියන්නේ ශක්තිය. ඒකට අපි කියන්නේ ජනප්‍රියව කියන්නේ SWOT analysis එකක් කරනවා කියලා පරිසර සාධක විග්‍රහ කිරීම. එතන මේ enterprises ව්‍යාපෘතිය කියලා කියන්නේ මොකද්ද? ණය යෝජනා ක්‍රමයක්. ණය යෝජනා ක්‍රමයක්. අන්න ඒක තමයි වැදගත්කම. අපිට දැනගන්න ඕනේ මේකේ නම එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකාද නැත්නම් වෙනත් නමක්ද කියන එක. ණය යෝජනා ක්‍රමයක් තියෙනවා නම් සුළු ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරයක් ආරම්භ කරන්න යන පුද්ගලයෙක් ඉන්නවා නම් එයාට ඒක මොකද්ද? ශක්තියක්ද දුර්වලතාවයක්ද අවස්ථාවක්ද තර්ජනයක්ද? ශක්තියක් කියලා කියන්නේ ව්‍යාපාර අභ්‍යන්තරයේ තියෙන දෙයක්. අර විශේෂ උපාධියක් හදාරා තිබීම අයිතිකරු එහෙම නැත්නම් කළමනාකරු ඒ වගේ දෙයක්. නමුත් මේක එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා කියලා කියන්නේ බාහිර පරිසරයෙන් ලැබෙන දෙයක්. රජය කියන එහෙම නැත්නම් දේශපාලන පරිසරයෙන් අපිට ප්‍රතිපත්තිමය රාමුවක් තුල එන අපිට හම්බෙන වරප්‍රසාදයක්. ඒක නිසා මේක මොකද්ද? ශක්තියක් නෙමෙයි, දුර්වලතාවයකුත් නෙමෙයි, මේක හොඳ දෙයක්, ධනාත්මක දෙයක් හන්ද තර්ජනයකුත් නෙමෙයි, ණය යෝජනා ක්‍රමයක් සහන පොලියට එනවා කියලා කියන්නේ අනිවාර්යෙන් මේක අවස්ථාවක්, opportunity එකක්. ව්‍යාපාර ආයතනයක් සතු මෝටර රථය හා ව්‍යාපාර ආයතනයේ සේවකයන් අයත්වන නිෂ්පාදන සාධක පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. මම ඔයගලන්ට කිව්වා අපි භාණ්ඩ එහෙම නැත්නම් සේවාවන් නිෂ්පාදනය කරන්න යොදා ගන්නා මේ සාධක අපි පොදු රාමුවක් තුල අපි හඳුන ගන්නවා කොට්ටාස 4කට, මලු 4කට. ඕනම අමුද්‍රව්‍යයක් හරි යෙදවුමක් ශ්‍රමය ඇතුළත් අපිට මේ ව්‍යවසායකත්වය ඇතුළත් අපිට මේ මලු 4න් එකකට දාන්න පුළුවන්. මොනවද මේ මලු 4? ඒවට අපි කියන්නේ මොනවද? මොන සාධක කියලාද?
නිෂ්පාදන සාධක. භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේදී අපි යොදා ගන්නා ඒ මූලික දේවල් වලට තමයි කියන්නේ නිෂ්පාදන සාධක. මේ නිෂ්පාදන සාධක හතරම සම්බන්ධ වෙලා තමයි භාණ්ඩයක් නැත්නම් සේවාවක් බිහි වෙන්නේ. එමනම් මේ නිෂ්පාදන සාධක ඇතුලේ ගොඩක් උපකොටස් තියෙනවා. එතකොට අන්නේ ඒ උපකොටස් වලින් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ආයතනයේ සේවකයන් සහ මෝටර රථය පැත්තෙන් හිතුවොත් එහෙම. මෝටර රථයක් කියන නිෂ්පාදන සාධකය, සේවකයන් කියන නිෂ්පාදන සාධකය, නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය අයත් වන්නේ මේවා අතුරෙන් කුමන නිෂ්පාදන සාධක මල්ලටද පැසටද කියන එක තමයි මෙතනින් අහන්නේ. භූමිය, ශ්‍රමයද. මෝටර රථය කියලා කියන්නේ මොකක්ද අපි? කෘතිමව හදා ගන්න දෙයක්. ඒක තවත් භාණ්ඩයක් නිෂ්පාදනය කරපු. ඒ වගේ දේවල් අයිති වෙන්නේ කොතනටද? පිළිවෙලින් අපි මේක පෙන්වන්න ඕනේ. පිළිවෙලින් ඉස්සෙල්ලම මෝටර රථය තමයි එන්නේ. එහෙනම් මේ තියෙන උත්තරෙත් ඉස්සෙල්ලම කියවෙන්න ඕන මෝටර රථයට අදාළ නිෂ්පාදන සාධකය. එහෙම නැත්නම් ඒ මල්ල මොකද්ද? මෝටර රථේ දාන මල්ල මොකද්ද? මෝටර රථය කියලා කියන්නේ එහෙමනම් ප්‍රාග්ධනය. එහෙමනම් මේ ප්‍රාග්ධනයේ මුලට තියෙන උත්තරයක් තමයි හරියන්නේ. හැබැයි ඒ වගේ උත්තර දෙකක් තියෙනවා. පරිස්සම් වෙන්න ඕන අපි දැන්. උත්තර දෙකක් තියෙනවා. කොයි එකද හරි? එහෙමනම් මේ දෙකෙන් හරි එක බලන්න දැන් අපි මෙන්න මේ දෙවනියට එන එක දිහා බලන්න ඕන. දෙවනි එකට එන එක මොකද්ද? ඒක සංසන්දනය කරන්නේ ආයතනයේ සේවකයන්. මෝටර රථයට අපි ගැලපුවා ප්‍රාග්ධනය. සේවකයන්ට අපි ගලපන්නේ මොකද්ද? සේවකයෝ කියලා කියන්නේ ව්‍යවසායකත්වයේද? මොකද ව්‍යවසායකත්වය කියලා කියන්නේ? දරුවනි, ව්‍යවසායකත්වය කියලා කියන්නේ මේ නිෂ්පාදන සාධක හතරම පාලනය කරමින් ව්‍යාපාරයක කටයුතු සැලසුම් කරන සහ පාලනය කරගෙන යන ඒ ක්‍රියා සමායෝජන ක්‍රියාදාමය කරන පුද්ගලයා තමයි මේ දේ කරන්නේ. එතකොට මේක කරන පුද්ගලයා කවුද? ප්‍රාග්ධනයක් දීලා භූමිය, ශ්‍රමය, එහෙම නැත්නම් ව්‍යවසාය කියන මේ සාධක ඔක්කොම පාලනය කරමින් මේ ව්‍යාපාරයේ කටයුතු කරමින් ඉදිරියට යන්නේ කුමන සාධකයේද? ආයතනයේ සේවකයන්ද? සේවකයෝ මොකද්ද කරන්නේ? අපි දැක්කේ තම උපරිම හැකියාව දක්වමින් තමගේ ශ්‍රමය තමයි දායක කරන්නේ. ශ්‍රම දායකත්වය. එහෙමනම් සේවකයන්ට ගැලපෙන එක ව්‍යවසායකත්වය නෙමෙයි කියලා අපි දන්නවා. එහෙමනම් අපේ පිළිතුර එහෙනම් අපිට දැන් වෙන් වෙනවා. හතරවන පිළිතුර තමයි ගැලපෙන්නේ. මෝටර රථය ප්‍රාග්ධනය කියන තැනටද, සේවකයන් කියන එක ශ්‍රමය කියන තැනටද අපූර්ව විදිහට අපිට ගලපන්න පුළුවන් වෙනවා. හොඳයි. 11 වෙනි ප්‍රශ්නය. ව්‍යාපාර කටයුතු වලට බලපෑම් ඇති කරන අන්තර්ජාලය, විද්‍යුත් මුදල් ආදී සාධක ක්‍රියාත්මක වන ව්‍යාපාර පරිසරය වන්නේ කුමක්ද? අන්තර්ජාලයේ විද්‍යුත් මුදල් ආදී සාධක. එතන මේක ආර්ථික පරිසරයේද? නැත්නම් තාක්ෂණික පරිසරයේද? නෛතික පරිසරයේද? ගෝලීය පරිසරයේද? එතන අපි දන්නවා මේවා ඔක්කොම ව්‍යාපාරවල පැවැත්මට යොදා ගන්න පුළුවන් බලපෑම් ඇති කරන තාක්ෂණික මෙවලම්. තාක්ෂණය භාවිතා කරලා අපි ව්‍යාපාර කටයුතු කාර්යක්ෂමව පහසුව කරගෙන යන්න පුළුවන් විදිහට අපි අද සකස් කරගෙන තියෙන මෙවලම් කීපයක් තමයි දීලා තියෙන්නේ. එහෙමනම් මේ වගේ දේවල් අපිට ලැබෙන්නේ මෙන්න මේ තාක්ෂණික පරිසරය ඇතුලේ. ගුණාත්මක භාවයෙන් යුතු නිෂ්පාදන ලබා ගැනීම, සාධාරණ මිල ආදී අරමුණු කරගත් ඇල්මැති පාර්ශවය කවුද? ඇල්මැති පාර්ශවයක් ඉන්නවා.
ඔවුන්ගේ අරමුණු තමයි ගුණාත්මක නිෂ්පාදන ලබා ගැනීම, නිෂ්පාදනයක් මිලදී ගැනීම, සාධාරණ මිලකට එම නිෂ්පාදනය ලබා ගන්න පුළුවන් වීම. මේ වගේ බලාපොරොත්තුවකින් ව්‍යාපාරයත් එක්ක කිට්ටුවෙන් කටයුතු කරන පාර්ශවය කවුරු? ඇල්මක් ඇති පාර්ශවයන් ගැන තමයි මේ අහන්නේ. මෙතන ඉන්න මේ හැමෝම අපි පොදුවේ හඳුන්වනවා ව්‍යාපාරයක ඇල්මක් ඇති පාර්ශවයන්. ව්‍යාපාරයක් එක්ක කිට්ටු නෑදෑ සබඳතම් පවත්වා ගනිමින් කටයුතු කරන කොට්ටාස 4ක් තමයි මෙතන පෙන්වන්නේ. එතන මෙතන ඉන්නවා අභ්‍යන්තර පරිසරයේ ඉන්න කට්ටියත් ඉන්නවා. බාහිර පරිසරයේ ඉන්න කට්ටියත් ඉන්නවා. නිෂ්පාදන ලබා ගැනීම සාධාරණ මිලකට ලබා ගැනීම. අන්න එතනින් තමයි අපිට ඉඟියක් හම්බෙන්නේ මේ ප්‍රශ්නේ දිශානතිය පිළිබඳව. එහෙමනම් අන්න ඒ වගේ බලාපොරොත්තු දෙකක් තියෙන ඇල්මැති පාර්ශවයේ කවුරුන්ද? අපේ ව්‍යාපාරේ ගනුදෙනුකරුවන් තමයි අපේ නිෂ්පාදනය කරන භාණ්ඩ ගුණත්වයෙන් යුතුව මිලදී ගන්න සූදානම් වෙලා ඉන්නේ, බලාපොරොත්තුෙන් ඉන්නේ. ඒ වගේම ඒ ගුණත්වයට සාධාරණ මිලක් අය කරයි කියන විශ්වාසයෙන් කටයුතු කරන්නෙත් මේ ව්‍යාපාරයේ බාහිර පරිසරයේ ඉන්න මේ වැදගත්ම සාධකය ගනුදෙනුකරුවන්. 13 වෙනි ප්‍රශ්නය. අයිතිය අනුව ව්‍යාපාර සංවිධාන ප්‍රභේද වර්ග කිරීමේදී පෞද්ගලික අංශයට අයත් නොවන ව්‍යාපාර ප්‍රභේදය වෙන්නේ කුමක්ද? මම ඕගලන්ට කිව්වා අයිතියත් එක්ක ප්‍රධාන වශයෙන් පුද්ගලික අංශය සහ පොදු අංශය කියලා අංශ දෙකක් තියෙනවා. එහෙම නැත්නම් රාජ්‍ය අංශය. පෞද්ගලික අංශය අපිට හම්බෙන ව්‍යාපාර සංවිධාන වර්ග 5 තමයි. තනි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සම්පකාර සමිති සහ සමිති සමාගම්. ඔන්න ඔය 5 තමයි තියෙන්නේ. දැන් අපි ප්‍රශ්නේ දිහා බලමු. ඒ 5න් 4ක් දීලා තියෙනවා. එතකොට ඒ 4 අතුරෙන් මේ පුද්ගලික අංශය ගැන අපි කතා කරේ. පුද්ගලික අංශයට අයත් නොවන එකක් තියෙනවා ප්‍රභේදය වෙන්නේ. බලන්න. මං කිව්ව ලිස්ට් එකත් එක්ක දැන් සංසන්දනය කරලා බලන්න. කේවල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම් මේ තුනම හරි. මේ තුනම පුද්ගලික අංශයේ ව්‍යාපාර. නමුත් රාජ්‍ය සංස්ථා අයිතියත් එක්ක ගත්තොත් එහෙම රජයට අයත් ව්‍යාපාර සංවිධාන විශේෂයක්. ඒක නිසා අපේ පිළිතුරු වන්නේ මේ අවස්ථාවේදී 4 වන පිළිතුර. 14 වෙන ප්‍රශ්නය සකස් වෙන්නේ අපිට x සහ y කියන මේ ටේබල් එක ඇතුලේ තියෙන ගැළපීමක් සිද්ධ කරන්න තමයි අපිට මේ ප්‍රශ්නේ දෙන්නේ. අපි බලමු ප්‍රශ්නෙන් මොකද්ද අහන්නේ කියලා. පහත x තීරුවේ ව්‍යාපාර සංවිධාන වර්ග කීපයක්ද? y තීරුවේ ඒවට අදාළ නිදසුන්ද දැක්වේ. වර්ගීකරණය කරන ක්‍රම කීපයක් තමයි වම් පැත්තෙන් පෙන්වන්නේ. ඒතර මේ ඉස්සරහින් පෙන්නනවා ව්‍යාපාරයක නමක්. ව්‍යාපාර කීපයක නම් දීලා තියෙනවා. ඒ නම් ඔස්සේ ලැබෙන ඉඟි ඔස්සේ අපි හොයන්න ඕන ඒකට ගැළපෙන අයිතියත් එක්ක ගැළපෙන ව්‍යාපාර සංවිධාන විශේෂය මොකක්ද කියලා. ඔන්න ඕක තමයි අපේ අභ්‍යාසය. අපි පිළිතුර දෙන්න ඉස්සෙල්ලා අපි තනියෙන් අපි උත්සාහ කරමු මේ ගැළපෙන දේවල් ගලපන්න. කේවල ස්වාමි ව්‍යාපාරයකට අදාළ උදාහරණය. සිල්වා සහ පුත්‍රයෝ. කේවල ස්වාමි ව්‍යාපාර කියලා කියන්නේ පුද්ගලයෝ කී දෙනෙකුට අයිති එකක්ද? තනි පුද්ගලයෙකුට අයිති ව්‍යාපාරයක්. එක්කෙනෙකුට අයිති ව්‍යාපාරයක්. එහෙමනම් සිල්වා සහ පුත්‍රයෝ කිව්වයින් පස්සේ එතන එක්කෙනෙක්ද ඉන්නේ. එක්කෙනාට වඩා පිරිසක් ඉන්න නිසා අපිට මේ කේවල ස්වාමි ව්‍යාපාරයකට අපිට මෙන්න මේ උදාහරණය ගලපන්න බෑ. එමනම් අපි බලමු රාජ්‍ය ඔසුසල ගලපන්න පුළුවන්ද? එහෙම කරන්නත් බෑ.
ඇයි මේ රාජ්‍ය උසුසල කියලා ව්‍යාපාරයක් තියෙන බව අපි දන්නවා. නමුත් ඒකේ අයිතිය කාටද තියෙන්නේ? රජයට. ඒක නිසා ඒක ගැලපෙන්නේ නැහැ. C කියන පිළිතුර කෝසල ස්ටෝස්. කෝසල කියලා කියන්නේ මොකද්ද? නමක කොටසක්. නම් දෙකක් ඇත්තෙත් නෑ, එක නමයි තියෙන්නේ. එහෙමනම් පුද්ගලයෙක්ගේ නමක කෑල්ලක් තමයි මේ තියෙන්නේ. එහෙමනම් කේවල ස්වාමි ව්‍යාපාරයක් විදිහට මේ තනි පුද්ගලයෙක්ගේ නමක කොටසක් විතරක් ගාවලා තියෙන නමක් අපිට සම්බන්ධ කරන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම පුළුවන්. ඒක නිසා මම මේකට මේ විදිහට ඊතලයක් ගහනවා. ඔන්න අපි ගැළපීමක් හොයාගත්තා. එහෙමනම් මේකේ හවුල් ව්‍යාපාරයකට අදාළ තේරීම මොකද්ද? සිල්වා සහ පුත්‍රයෝ. ඔන්න ගොඩක් ඉන්නවා. සිල්වා කියන්නේ පෞද්ගලික අංශයේ කෙනෙක්, පුත්‍රයෝ ටිකත් පෞද්ගලික අංශයේ. මේගොල්ලෝ රජේ කවුරුත් නෙමෙයිනේ. රජේ රස්සාවල් කරනවාද කියලා අපි දන්නේ නැහැ. නමුත් මෙතන අදාළ වෙන්නේ ඊට වඩා මේ හිමිකාරත්වයේ පැත්තෙන් ගත්තොත් එහෙම සිල්වා කියලා කියන්නේ පෞද්ගලික අංශයේ ඉන්න පුද්ගලයෙක්, පාර්ශවයක්. සංස්ථාපිත සමාගම්, සීමා සහිත නාමල් සහ සමාගම. ඔබලාට තේරෙනවා ඇති මේ සීමා සහිත වගේ නම් තියෙන්නේ. සීමා සහිත කියලා කියන්නේ සංස්ථාපිත සමාගම්. වගකීම සීමා සහිතයි කියන එක ඉඟි කරන්න තමයි සීමා සහිත කියන කෑල්ල එන්නේ. නාමල් සහ සමාගම අයිතිකරුගේ නමකින් තමයි ඒක දාලා තියෙන්නේ. නමුත් මේක සීමා සහිත තියෙන නිසා සංස්ථාපිත සමාගම. එhmenan රාජ්‍ය සංස්ථා ගණයට තමයි මෙන්න මේ උසුසල කියන ආයතනය අන්තර්ගත වෙන්නේ. එhmenan මේක ගැලපෙන අනුපිළිවෙල මොකද්ද? පහත සඳහන් ව්‍යාපාර සංවිධාන වර්ග වෛතීරුවේ සඳහන් නිදසුන් සමග අනුපිළිවෙලින් පළවෙනි එකට මොකක්ද එහෙමනම් එන්නේ? C, දෙවෙනි එකට A, තුන්වෙනි එකට D, CAD සහ හතරවෙනි එකට B. CADB කියලා උත්තරයක් තියෙනවද? CADB කියලා උත්තරයක් අපිට හම්බ වෙනවා. මෙන්න මේ හතරවන පිළිතුර. මොකද්ද? හතරවන පිළිතුර අපි බාර ගන්නවා නිවැරදි පිළිතුර විදිහට. C ආයෙත් බලමු අපි. පළවෙනි එකට C, දෙවෙනි එකට A, තුන්වෙනි එකට D සහ අවසාන එකට B. CADB. හොඳයි. 15 වන ප්‍රශ්නය. මුතුමාල දිසානායක මුතු කැෆේ නමින් හෝටලයක් ආරම්භ කිරීමට අදහස් කරයි. අලුතෙන් ආරම්භ කරන්න සැලසුම් කරන ව්‍යාපාරයක්. මුතුමාල දිසානායක කියන පුද්ගලයා. එයාගේ නමේ කෑල්ලක් දාලා මුතු කැෆේ. අපූර්ව නමක් එයා යෝජනා කරනවා. අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මෙම ව්‍යාපාරය හා සම්බන්ධ නිවැරදි පිළිතුර තෝරන්න. ප්‍රකාශ හතරක් දීලා තිනවා. ඒ හතරෙන් කොයි එකද ගැලපෙන්නේ? පළවෙනි එක. මෙය හවුල් ව්‍යාපාරයකි. ඇත්තද? මුතුමාල දිසානායක කියන්නේ එක පුද්ගලයෙක්. එක පුද්ගලයෙක් ඉන්නවා නම් ඒක හවුල් ව්‍යාපාරයක් වන්නේ නැහැ. දෙවන පිළිතුර. මෙම ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම අනිවාර්යයි. අපි අර කලින් කතා කරපු සාකච්ඡාවත් එක්ක මේක අනිවාර්යද? මුතුමාල දිසානායක අයිතිකරුගේ නම. ව්‍යාපාරයේ නම මොකද්ද? මුතු කැෆේ. නමේ කොටසක් විතරයි භාවිතා කරන්නේ. කෑල්ලක් විතරක් භාවිතා කරායින් පස්සේ අනන්‍යතාවය ලබා ගන්න අමාරුයි. මේ ව්‍යාපාරය කවුද කරගෙන යන්නේ කියන එක. එමනම් ව්‍යාපාර නාම ආඥාපන්ත යටතේ අදාළ පළාත් පාලන ආයතනය විසින් මේ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ බලධාරියා විසින් මේ ව්‍යාපාරේ අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරන්න ඕන. අපිට දැන් ඔන්න පිළිතුර හම්බ වෙනවා. නමුත් අපි අනිත් ඒවත් පොඩ්ඩක් බලමු කියවලා මොනවද කියලා. මෙම ව්‍යාපාර නාමයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ. අපි එකඟ වෙන්නේ නැහැ. මෙම ව්‍යාපාර නාමයේ ලියාපදිංචි කිරීමෙන් ව්‍යාපාරයට නීතිමය පුද්ගල භාවයක් ලැබේ.
ලියාපදිංචි කළා කියලා නීතිමය පුද්ගල භාවයක් ලැබෙනවද? එහෙම එකක් අපි ඉගෙන ගත්තේ නැහැ. ලියාපදිංචි කරන ඇතැම් ව්‍යාපාරවලට නීතිමය පුද්ගල භාවයක් ලැබෙනවා. ඒක සත්‍යයක්. නමුත් කේවල ස්වාමි ව්‍යාපාරයක් හරි හවුල් ව්‍යාපාරයක් හරි ලියාපදිංචි කළොත් හොඳින් මතක තියාගන්න ව්‍යාකූල කරගන්න එපා. ලියාපදිංචි කළ පමණින් හවුල් ව්‍යාපාරයක් හෝ තනි පුද්ගල ව්‍යාපාරයකට කිසිසේත්ම නීතිමය පුද්ගල භාවයක් ලැබෙන්නේ නැත. එහෙම දෙයක් ලැබෙන්නේ මේ සංස්ථාපිත සමාගම් යන ආයතනයට. සංස්ථාපිත සමාගමක් ලියාපදිංචි කළොත් නම් නෛතික පුද්ගල භාවයක් හිමි වෙනවා. සමාගම නමින් ගිවිසුම් වලට එන්න පුළුවන්. සමාගම නමින් නඩු පවරන්න පුළුවන්. වෙනත් පාර්ශවයන්ට සමාගමට විරුද්ධව සමාගමේ නමින් නඩුවක් පවත්වන්න ෆයිල් කරන්න පුළුවන්. අයිතිකරුගේ නමට ඒක නඩුව දාන්න අවශ්‍යතාවයක් නැහැ සමාගමක. හතරවෙනි එකත් අපි බලමු. මෙම ව්‍යාපාර නාමයේ ලියාපදිංචි කිරීම ව්‍යාපාර නීතිමය පුද්ගල භාවයක් ලැබේ. අපි ඒක කිව්වා. නීතිමය පුද්ගල භාවයක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් අපි අර මුලින්ම ඉඟි කරපු ඒ පිළිතුර තමයි අපේ නිවැරදි පිළිතුර. හතරෙන් එකයි නිවැරදි වන්නේ. මුතු කැෆේ කියලා කොටසකින් 9 කොටසකින් පමණක් ව්‍යාපාරය කරගෙන යන නිසා ලියාපදිංචිය අනිවාර්යයි. 16 වෙනි ප්‍රශ්නය. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවතින පොදු අවශ්‍යතා හා අරමුණු වලින් යුක්ත සමාජිකයන්ගේ සාමූහික අයිතිය ඇති ව්‍යාපාර සංවිධාන වර්ගයේ අපිට මතක් වෙනවා. සමුපකාර ව්‍යාපාරය, දෙපාර්තමේන්තු, හවුල් ව්‍යාපාර, රාජ්‍ය සංස්ථා. අපි දන්නවා මෙන්න මේ කියන ලක්ෂණ තියෙන්නේ මේ සමුපකාර ව්‍යාපාර වල. සම්පකාර ව්‍යාපාර. මොකද සමාජිකයන් විසින් පත් කරනු ලබන අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින් තමයි මේ ව්‍යාපාරේ පාලන කටයුතු කරන්නේ. ඒක නිසා සමාජිකයන් නියෝජනය වන අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින් ගන්න තීරණ අපේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක ලක්ෂණ තියෙන නිසා. ඊට පස්සේ පොදු අවශ්‍යතා මේ සම්පකාරය ව්‍යාපාරය අපි ගොඩක් වෙලාට භාවිතා වන්නේ මිනිසුන් කොට්ටාසයකට යම් යම් සහන සලසන්න පොදු අරමුණක් ඉෂ්ට කරගන්න තමයි අපි මේ සමුපකාර සමිති කියන සංවිධාන විශේෂය අපි ආරම්භ කරන්නේ. රජයේ වැනි ආයතන වලටත් මිනිසුන්ට යම් යම් සහන ලබා දෙන්න තියෙන හොඳම වේදිකාවක් විදිහට අපිට මේ වගේ මේ සම්පකාර සමිති හඳුනා ගන්න පුළුවන්. එමනම් අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ඕනෑම ව්‍යාපාර සංවිධානයක පොදු වූ ලක්ෂණය කුමක්ද? ඕනම ව්‍යාපාරයකට පොදු ලක්ෂණයක් මේ අතරින් අපිට හඳුනා ගන්න පුළුවන්. සීමිත වගකීමක්. අපි ව්‍යාපාර සංවිධාන කිව්වන් පස්සේ අපි දැක්ක පුද්ගලික අංශේ ව්‍යාපාර, රාජ්‍ය අංශේ ව්‍යාපාර ගොඩක් තිබ්බා. රාජ්‍ය සමාගම්, දෙපාර්තමේන්තු, පළාත් සභා ආයතන, පළාත් සභා, ප්‍රාදේශීය සභා ගොඩක් තියෙනවා. මේ ඔක්කොම පොදුවේ ගත්තොත් එහෙම වගකීම සීමිතයිද? අපි දන්නවා. තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර ගත්තොත් එහෙම වගකීම සීමා සහිත වන්නේ නැහැ. අයිතිකරුවන්ගේ පෞද්ගලික ධනය පවා කැප කරමින් වගකීමට මුහුණ දෙන්න ඕන. අපිට එකඟ වෙන්න බෑ මේ ප්‍රකාශයත් එක්ක. වැරදි. ඕනම ව්‍යාපාරයකට අරමුණක් තියෙනවා. ඕනම ව්‍යාපාරයකට අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. ඒකත් නෑ.
හවුල් ව්‍යාපාරයක් සහ තනි පුද්ගල ව්‍යාපාරයක් එක සමාජිකයෙක් හරි මේවල වෙනස් වුණොත් ඒ හවුල් ව්‍යාපාරය අපිට ඒක විසුරුවා හරින්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අයිතිකරු මිය ගියොත්, උමතු වුණොත්, අසනීප වුණොත් මේ වගේ සිද්ධියක් සිද්ධ වුණොත් මේ ව්‍යාපාරය තව දුරටත් ඉදිරියට කරගෙන යන්න බැරි වෙනවා. ඒක තමයි මේවල තියෙන විශේෂ අවාසියක්. විශේෂ අවාසියක්. දුර්වලතාවයක්. නීතිමය පුද්ගලභාවය. අපි කතා කළා ඕනම ව්‍යාපාරයකට නීතිමය පුද්ගලභාවයක් ඇත්තෙත් නැහැ. එහෙමනම් ඕනම ව්‍යාපාරයකට ව්‍යාපාරික අරමුණක් තියනවා කියන පිළිතුර අපිට බාර ගන්න පුළුවන්. මොනවද ව්‍යාපාරයක තියෙන අරමුණු? අපි මතක් කළොත් ඒවා පිළිතුරු ලියන්න අවශ්‍ය නැහැ. මම නිකන් කිව්වේ එක්ක ලාභ ලැබීම, එහෙම නැත්නම් පාරිභෝගික තෘප්තිය, සේවක සුබ සාධනය වැනි විවිධාකාර පරමාර්ථ ව්‍යාපාර වලට තියෙනවා. අරමුණක් තියෙනවා. ව්‍යාපාරය ගමන් කරන දිශානතියක් ඒක යන්න තියෙන අරමුණක් හේතුවක් තියෙනවා. 18 වෙනි ප්‍රශ්නය. ව්‍යාපාර සංවිධාන කිහිපයක් පහතින් දැක්කේ. මොනවද මේ ලිස්ට් එක? ඒක පුද්ගල ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, රාජ්‍ය සංස්ථා, දෙපාර්තමේන්තු, රාජ්‍ය සමාගම්, සමුපකාර. අර අපි කිව්ව ව්‍යාපාරික අයිතිය අනුව වර්ගීකරණය කරන ව්‍යාපාර සංවිධාන රාශියක් මේකේ පෙන්නලා තියෙනවා. පුද්ගලික අංශය වගේම පොදු අංශය. මෙම ව්‍යාපාර සංවිධාන වර්ග අතුරෙන් පොදු අංශයට අයත් ව්‍යාපාර සංවිධාන පමණක් ඇතුළත් පිළිතුර තොයන්න. අපි ඉස්සෙල්ලම බලමු එහෙමනම් අයිතියත් එක්ක රාජ්‍ය අංශයට අදාළ වෙන ව්‍යාපාර මොනවද කියලා. ඒක පුද්ගල ව්‍යාපාර, සංස්ථාපිත සමාගම් නැහැ. රාජ්‍ය සංස්ථා අපි දන්නවා අයිතිය රජයට තමයි තියෙන්නේ. දෙපාර්තමේන්තු ඒකත් පොදු අංශයට. පොදු අංශය කියලා කියන්නේ රාජ්‍ය අංශය. රාජ්‍ය සමාගම් ශ්‍රී ලංකා ටෙලිකොම් වගේ. ඔව්. සමුපකාර සමිති පුද්ගලික අංශයේ ව්‍යාපාරයක්. අපෙන් අහන්නේ පොදු අංශයට අයත් ව්‍යාපාර. එහෙනම් පිළිවෙලින් ගත්තොත් එහෙම මොකද්ද? EBD EBD කියන පිළිතුර අපි බාර ගන්නවා නිවැරදි පිළිතුර විදිහට. 19 වෙනි ප්‍රශ්නය. ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණ. බලමු. ඇල්මැති පාර්ශ්ව වලට තීරණ ගැනීමට ප්‍රයෝජනවත් තොරතුරු සැපයීම. හොඳයි. ව්‍යාපාරයේ උපයා ඇති ලාභය හෝ අලාභය දැන ගැනීම. ව්‍යාපාරයේ මුළුවත්කම් හා වගකීම් ප්‍රමාණය දැන ගැනීම. ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වයේ සතුටුදායක ලෙස පවතීද යන්න දැන ගැනීම. දැන් මේකේ තියෙන මේ උත්තර දිහා ගත්තයින් පස්සේ මේ ගිණුම් කරණයෙන් ඉෂ්ට වෙන දේවල් තමයි. සියල්ල ගත්තොත් එහෙම ගිණුම් කරණයේ ප්‍රතිඵලයක් විදිහට අපිට ඉටු කරගන්න පුළුවන් කරුණු කාරණා ටිකක් තමයි මෙතන කියන්නේ. එහෙමනම් අපි කොහොමද ප්‍රශ්නේ හරියට තේරුම් ගන්නේ? ගිණුම් කරණයේ ප්‍රධානම අරමුණ මේක ඔස්සේ තමයි අපි න්‍යායාත්මක කරුණුවලදී අපි ලස්සන නිර්වචනයක් දුන්නේ. මොකද්ද දුන්නේ නිර්වචනේ? ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණ තමයි ව්‍යාපාරික ඇල්මක් ඇති පාර්ශ්වයන්ට ව්‍යාපාරය සමග කටයුතු කිරීමේදී අවශ්‍ය තීරණ ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය තොරතුරු සම්පාදනය. එමනම් අපිට ඒ පිළිතුරු ලැබෙන්නේ මේ පළවෙනි පිළිතුරයි. විසිවෙනි ප්‍රශ්නය. ව්‍යාපාරයක දක්නට ඇති ජංගම වත්කම් වලට නිදසුන් දැක්කන පිළිතුර සොයන්න. ඉඩම් බඩුතොග ණය ගැතියෝ.
මෙන්න ගැලපෙන්නේ නැති එකක් තියෙනවා. මම ඒක රවුම් කරනවා. ඇයි ගැලපෙන්නේ නැත්තේ? ජංගම වත්කම් කියලා කියන්නේ මොනවද? වර්ෂයකට අදාළ අඩු කාල සීමාවකදී මේ වත්කමේ ස්වභාවය වෙනස් වෙන්න පුළුවන් නම් ඒවට අපි කියනවා ජංගම වත්කම් කියලා. අනෙකුත් සියලු වත්කම් අයත් වන්නේ ජංගම නොවන වත්කම් ගණයට. එතකොට මේ ඉඩම දිහා බලන්න. ඉඩම අවුරුද්දක් ඇතුළත වෙනස් වෙන්න යනවද? ව්‍යාපාරිකට ඉඩමක් මිලදී ගන්නවා. ඒකේ තමයි ෆැක්ටරි එක ගහන්නේ. කාර්යාලය හදන්නේ. එතකොට මේක හොඳට හිතලා බලලානේ අපි ගොඩනැගිල්ලක් හදන්නේ. ආපහු කඩනවා නම් අපි කිසිසේත්ම එතන ගොඩනැගිල්ලක් ඉදි කරන්නේ නැහැ. ඉඩමක් ගන්නෙ නැහැ. නේද? අපි හොඳට හිතලා බලලා තමයි වැඩ කරන්නේ. අවුරුදු 20ක් 30ක් අවුරුදු 5ක් ඒ වගේ ඉස්සරහට කාලයක් දිහා බලලා තමයි තීරණය. එහෙමනම් මේ ඉඩම කියන එක වර්ෂයක් වැනි කෙටි කාලයක් තුල වෙනසක් වෙන්න සිද්ධ වෙන වත්කමක් නෙමෙයි. ඒක නිසා ජංගම වත්කම් නම් මේකේ ඔක්කොම තියෙන්න ඕන. ඉඩම මේකට ගැලපෙන්නේ නැහැ. අපි ඊළඟ එක බලමු. ලීබඩු ණයගැතියෝ මුදල් ශේෂය. ආපහු ලීබඩු කියන්නේ මොකක්ද? ඒකත් ව්‍යාපාරයේ කටයුතු පහසුවෙන් කරගෙන යාම සඳහා අපිට තියෙන්න ඕන වත්කම්. මේවා මේ විකුණන්න ගන්න භාණ්ඩ නෙමෙයි ලීබඩු කියලා කියන්නේ. ලීබඩුවක් ගත්තොත් ඒකත් අවුරුදු 5ක් 10ක් විතර අපි පාවිච්චි කරන්න තීරණය කරනවා. මෝටර රථය ගත්තත් ඒත් එහෙමයි. මෙතනත් ගැලපෙන්නේ නැහැ. මෝටර රථයත් ස්ථාවර වත්කමක්. ජංගම නොවන වත්කමක්. හතරවෙනි පිළිතුර. මොකක්ද? බඩු තොගය ණයගැතියෝ මුදල් ශේෂය. බඩු තොගය ගත්තත් ඒක ටික කාලයක් යනකොට බඩු තොගේ විකුණනවා. ඒක මුදල් බවට පරිවර්තනය වෙනවා. ණයගැතියෝ ගත්තත් මාස 2ක් 3ක් යනකොට මුදල් දීලා ණයගැතියෝ වෙනස් වෙනවා. මුදල් ශේෂය කිව්වත් ඒක නිතරම වෙනස් වෙනවා. මුදල් දීලා අපි තොග ගන්නවා, ස්ථාවර වත්කම් ගන්නවා. එහෙමනම් මේවා ඔක්කොම කෙටි කාලීනව වෙනස් වන වත්කම් නිසා මේවා අපි නම් කරනවා ජංගම වත්කම් විදිහට. එහෙමනම් අපි නිවැරදි පිළිතුර වන්නේ මෙන්න මේ 4 වන පිළිතුර. හොඳයි. අපි දැන් මේ ප්‍රශ්න පත්‍රයේ දකුණු පළාත් 2018 වසරේ පාසල් අවසාන වාර පරීක්ෂණයේ විදිහට දකුණු පළාතේ පාසල් සඳහා නිකුත් කළ මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව තමයි අපි මේ කරගෙන යන්නේ. අපි මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්නේ පරිච්ඡේද දෙකකින්. ඒක නිසා අපි දැන් හරියටම මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ හරි අඩක් අපි සාකච්ඡා කරලා අවසන් වෙලා තියෙන්නේ. ඒක නිසා මම යෝජනා කරනවා ප්‍රශ්න අංක 21 සිට 40 වෙනි ප්‍රශ්නය දක්වා ඒ ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා අපි නැවත වතාවක් එහෙමනම් ඉක්මනට හමු වෙමු දෙවන පරිච්ඡේදයේ.